සුබ උදෑසනක්. අප මේ සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් තලවිල ශාන්තානා සිද්ධස්ථානයේ. අද තලවිල ශාන්තානා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයි. 258 වන වාරයටයි අද මංගල්‍ය සිදු කරන්නේ. දෙව්මැදුර තනා වසර 258ක් ගිය තැන වෙනදට වඩා අද සුවිශේෂී මංගල්‍යයක් වෙනවා. සුවිශේෂී මංගල්‍යයක් වන්නේ අද ජනතාව වැඩියෙන් සහභාගී නොවන නිසා. කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවුණු තත්ත්වයෙන් වෙනදට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සිටින මේ පුදබිම අද ඉතාමත්ම අඩු ජනතාවකකින් සමන්විතයි. අපි දැන් සූදානම් වෙනවා 258 වෙනි තලවිල ශාන්තානා දිව පූජාව මංගල්‍ය ඔබ වෙත ගෙන එන්න. සිරස ටීවී, ශක්ති ටීවී මේ දැවැන්ත මංගල්‍ය මෙහෙයුමේ මාධ්‍ය මෙහෙයුම සඳහා අනුග්‍රහකත්වය ලබා දී තිබෙනවා. අදින් ආරම්භ වෙන සුබවදන වෙබ් නාලිකාව ඔස්සේද මෙම මංගල්‍ය දේව මෙහෙය ඔබට නැරඹීමේ හැකියාව අපි උදා කර තිබෙනවා. හලාවත රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ යාපනයේ රදගුරු ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දැන් තලවිල ශාන්තානා දෙව්මැදුරේ 258 වෙනි වාර්ෂික මංගල්‍ය ආරම්භ වෙනවා ඇති. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, මේ බුදු බිමට පැමිණ සිටින ඔබ සියලු දෙනාම පිතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ ආදර ජනතාව අද තම නිවෙස්වල සිට මෙම දිව්‍ය ආගය තුල ඒකාත්මික වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම දෙව්මවුන්ගේ ඒ වගේම සන්තාන මෑණියන්ගේ මැදිහත්කම තුල
දේවාශිර්වාදය නොමදව ලැබෙන්න කියලා අපි ආඥා කරමු. විශේෂයෙන්ම අද අප මුහුණපා සිටින රටක් වශයෙන් ඒ වගේම ලෝකවාසී ජනතාවක් වශයෙන් මුහුණපා තිබෙන වේදනාත්මක තත්ත්වය අපි මෙනෙහි කරලා දෙවියන්න් වහන්සේට මේ දිව්‍ය යාගය තුල යාඥා කරමු. අප මේ වෛරස් උවදුරෙන් වරටත් අප ලෝකයත් ජනතාව ආරක්ෂා කර මුදා ගන්නට කියලා. ඒ කායන ප්‍රාර්ථනාවත් ඇතිව අපේ හදවතේ තිබෙන අනිකුත් සිතුම් පැතුම්ද ඇතිව අපි මේ දිව්‍ය යාගයට දැන් භක්තියෙන් සහභාගී වෙමු. මේ දිව්‍ය යාගයේ සඳහා සහභාගී වන්න අපත් සමග එකමුතු වන යාපන රදුගුරු පදවියේ රදුගුරු තැන්පත් අතිඋතුම් ජස්ටින් ඥාන ප්‍රකාශම් හිමිපාණන් වහන්සේව අපි ඉතාමත්ම ගෞරවයෙන් හා ආදරයෙන් මේ අවස්ථාවට මේ දිව්‍ය යාගයට පිළිගනු ලබනවා. அன்பான சகோதர சகோதரிகளே, இந்த திருவானுக்கு வருகை தந்திருக்கின்ற யாழ்ப்பாண மறை மாவட்ட ஆயர் அதிவணக்கத்துக்குரிய ஜஸ்டின் ஞான பிரகாசம் ஆண்டகை அவர்களை அன்புடன் வரவேற்கின்றோம். அவருடைய வருகையை முன்னிட்டு நாங்கள் மிகவும் மகிழ்ச்சி அடைகின்றோம். දිව්‍ය යාගයට පිවිසෙන්නට සූදානමක් හැටියට අප අතින් සිදුනව වැරදි අපේ දුබලකම් සිහිපත් කරගනිමින් දෙවි සම්දුන්ගේ දයා කරුණාවට එය බාර කරමු. සියලු බලත දෙවියන් වහන්සේටද සහෝදරවනි යුදද මා පවකලවා කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවන්ත කනි මරියතුමියද සියලු සුදුකයන් හා ශුභකාරයන්ද මාගේ සහෝදරවනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විල්ලා සිටිමි. සියලු බලත දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ஆண்டவரே
අපි ආඥා කරමු. සියලු යහපත වන දෙවි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන් වෙත ළඟා වී ඔබගේ සරණය සොයන්නන්ට කරුණා කළ මැනව. අපම වාසුරකින දෙවි පියාණනි, ඔබ වහන්සේම අපට දානය කළ ගැලවීමේ දීමනා අප තුල රැකගන්නට අපට පිහිටවෝ මැනව. මේකේ දේව පහ සුදාත් පැනන් සමග එකම දෙවියන්ව සදාකාලීම ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ලැබේවා. යසායා දිවස් ප්‍රසාදතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි. පිපාසා ඇති සියල්ලෙනි ඇල දොළ වෙත පැමිණෙන්න. මුදල් නැති තැනැත්තනි එන්න අරගන්න වළඳන්න. එන්න මිදි රස හා කිරිගන්න. නොමිලේම ලබා ගන්න. කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමකටද? තෘප්තිය නොදෙන දෙයට වෙහෙස වන්නේ මන්ද? මාහට සවන්දී මා කී දේ කර හොඳම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීතිවන්න. මට සවන්දී මා වෙත එන්න. අවුජීවනය ලබා ගන්න. දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන්ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහටම පවතින කිවිසුමක් නුඹ සමග කරන්නෙමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර ආවෝ සමිඳුනි ඔබ හස්තයෙන් අප සම්පූර්ණ කරන සේක.
எந்த படைப்பும் பொருளும் கிறிஸ்துவின் அன்பிலிருந்து நம்மை பிரிக்க முடியாது. திருத்துதர் பவுல் உரோமையில் எழுதிய 2ஆம் திருமுகத்திலிருந்து வாசகம். சகோதர சகோதரிகளே, கிறிஸ்துவின் அன்பிலிருந்து நம்மை பிரிக்கக்கூடியது எது? வேதனையா, நெருக்கடியா, இன்னலா, பட்டினியா, ஆடையின்மையா, இடரா, சாவா? எதுதான் நம்மை பிரிக்க முடியும்? ஆயினும் நம்மேல் அன்பு கூர்ந்தவரின் செயலால் மேற்கூறிய அனைத்திலும் நாம் வெற்றி மேல் வெற்றி அடைகின்றோம். ஏனெனில் சாவோ, வாழ்வோ, வானதூதரோ, ஆட்சியாளரோ, நிகழ்வனவோ, வருவனவோ, வலிமை மிக்கவையோ, உன்னதத்தில் உள்ளவையோ, ஆழத்தில் உள்ளவையோ, வேறெந்த படைப்போ நம் ஆண்டவர் கிறிஸ்து இயேசுவின் வழியாய் அருளப்பட்ட கடவுளின் அன்பிலிருந்து நம்மை பிரிக்க முடியாது என்பது உறுதியான நம்பிக்கை. இது ஆண்டவர் வழங்கும் அருள்வாக்கு. இறைவா உமக்கு நன்றி. அப்பத்தினால் மட்டுமல்ல, மாறாக கடவுளின் வாய்ச்சொல் ஒன்றாலும் வாழ்வர். ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මතයුතුමාන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ ඒ අසා එතනින් නික්ම ඔරුවකින් බුදකලා තැනකට වෙන්ව වැඩියසේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත්ව අවුත් ඔවුන් වහන්සේ පස්සේ පයින් ගියහ. ඔවුන් වහන්සේ ගොඩ බැස විශාල ජනකායක් දැක ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ගේ රෝගීන් සුවපත් කළසේක. සවස් වූ කල ශ්‍රාවකයෝ ඔවුන් වහන්සේ වෙත අවුත් මෙය පාළු තැනකි. දැන් රෑබෝ වී ඇත. ගම්වලට ගොස් කෑම මිලට ගන්නා පිණිස සමූහයා යන්න හැරිය මැනවයි කීය. ඔවුන් යවන්නට උවමනාවක් නැත. ඔබ ඔවුන්ට කන්න දෙන්නැයි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළසේක. ඔවුහුද අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැයි ඔවුන් වහන්සේට කීහ. ඒවා මෙහි මා වෙත ගෙනැන්නැයි උන්වහන්සේ ඔවුන්ට වදාළසේක. තනකොළ මත හිඳ ගන්නට ජනකායට අනකොට ඔවුන් වහන්සේ රොටි පහත්
මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගයේ දෙස බලා ආශිර්වාදය පවසා රොටි කඩා ශ්‍රාවකයන්ට දුන්සේක. ශ්‍රාවකයෝද එය සෙනගට දුන්හ. හැම දෙනාම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක්කොට කූඩා 12ක් පුරවා ගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ 5000ක් පමණ වූහ. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමා තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි සුදවානා මුනීශ්වරයේගේ මැදහත්කම තුළ දෙවියන්ගේ ආශිර්වාදය ඔබ මත වස්වාලන්නට කියා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ ඔබ කොතැන සිටියත් මේ දිව්‍ය යාගය තුළ ඒකාත්මික වන්නට අපි උත්සාහ කරමු. විශ්වාසයෙන් යුතුව අප සිත් සතන් දෙවි සමිඳුන් වෙතට ඔසවාලන්නට අපි දැන් යොමු වෙමු. මේ වසරේ අපි මෙම මංගල දිව්‍ය යාගය සිදු කරන්නේ අප රටත් මුළු මහත් ලෝකයත් කොවිඩ් වසංගතය නිසා වේදනාකාරී අත්දැකීමකට මුහුණ පා සිටින අවස්ථාවක. දිව්‍ය වෛද්‍යවරයාණන් වන ජේසුස් සමිඳුන් හට අපි කණ්ඩලව් කරමු මෙම භයානක උවදුරෙන් අප මුදා ගන්නට කියලා. උන්වහන්සේගේ කරුණා බරිත දැස අපවත යොමු කර මෙම වසංගතයෙන් අප රටත් මුළු මහත් ලෝකයත් ආරක්ෂා කරලා දෙන්න කියලා අපි විශේෂයෙන්ම ඒ අදහස වෙනුවෙන් මේ දිව්‍ය යාගය පුද කරමු. අද අපේ සුවිශේෂයේ සමාදුන් පරිදි එදා ජේසුස් ස්වාමීන් වහන්සේ පසුපස ඒ අසරණ ජනතාව දැක ඔවුන් කෙරෙහි අනුකම්පා උපදවා ඔවුන්ගේ රෝගීන් සුවපත් කළා. අපත් අද සිටින්නේ ජේසුස් වහන්සේගේ දයානුකම්පාව උන්වහන්සේගේ සුවය ස්පර්ශය අවශ්‍ය මොහොතකයි. ඒ සුවය ලබන්නට අප අද පළමු කියවීමේදී සවන් දුන් ඉසයියස් දිවසිවරයාගේ වදන් තුලින් දෙවියන් වහන්සේ ඔබව මාව අමතනවා. පිපාසා ඇති සියල්ලෙනි ඇල දොළ වෙත පැමිණෙන්න. මට සවන් දී මා වෙත එන්න. මා වෙත આવුත් ජීවනය ලබන්න. බලන්න දෙවියන් වහන්සේ ඒ දේව වචනය තුල අපට ආරාධනය කරනවා අඬගසනවා උන්වහන්සේ වෙත එන්න කියලා. විශේෂයෙන්ම අපේ ජීවිතයේ දුක්බර වේදනාත්මක අවස්ථාවල බොහෝ වෙලාවට අපට දෙවියන් වහන්සේව අමතක වෙන්න පුළුවන්. මේ වේදනාකාරී අවස්ථාවේදී උනත් අපට තියෙන එකම සැනසුම දෙවියන් වහන්සේ කෙරෙහි ජේසුස් සමිඳුන් කෙරෙහි අපගේ විශ්වාසය බව අපි අමතක කරන්නට හොඳ නැහැ. බලන්න එක පැත්තකින් දෙවියන් වහන්සේගෙන් අපි සුවය ඉල්ලනවා. උන්වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේ අපට ආරාධනය කරනවා එන්න මම ඔබට සුවය දෙනවා කියලා. ඒක හරියට ඉවුරක දෙපැත්තක සිට එක් අයෙක් කියනවා අනිත් එක්කෙනාට අනේ මාව ওই පැත්තට ගන්න කියලා. ඒ අනිත් පැත්තේ අනිත් ඉවුරේ ඉන්න එක්කෙනා කියනවා
අනේ මෙහාට එන්න කියලා. ගන්න කියලා අපි කියද්දී දෙවියන් වහන්සේ කියනවා එන්න කියලා. සහෝදර සහෝදරිනි බලන්න මෙම ඉවුරු දෙකක් ගංගාවක ඉවුරු දෙකක් තියෙනවා. ඒ ඉවුරු දෙක එක් කරන සාධකයක් තිබෙනවා. එකක් කරන සාධකයක් තියෙනවා. ඒක තමයි ගංගාවේ ජලය. ඉවුරු දෙකක් එක ගංගාවක් කරන්නේ ඒ ජලයයි. එසේනම් විශ්වාසය නැමැති ඒ මහා ගංගාව තුල අපට දෙවියන් වහන්සේව මුණ ගැසෙනවා. නමුත් ඒ ගංගාව දෙස බල සිටියාට පළක් වන්නේ නැහැ. ගඟට අඩිය තියන්නම අවශ්‍යයි. එහා ඉවුරට යන්න නම්. විශ්වාසය කියන්නේ නිකන් හිත බල ඉන්න එකක් නෙවෙයි. විශ්වාසය කියලා කියන්නේ වචනයකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. විශ්වාසය කියන්නේ තීරණයක්. අපි තීරණය කරන්න අවශ්‍යයි ගඟට අඩිය තියනවද නැද්ද? අර දෙවියන්ගේ ආරාධනය පිළිගන්න. උන්වහන්සේගේ සුවය පිළිගන්න. උන්වහන්සේ අපිට ඒ ජීවන ජලයෙන් අපව ස්පර්ශ කරලා අපටත් මුළු මහත් ලෝකයටත් අප රටටත් ඒ සුවය දානය කරන්නේ දෙවි පියාණන් දෙවි මහත්මයන් වහන්සේයි. එයයි අපගේ විශ්වාසය. එදා ජේසුස් වහන්සේ සොයමින් ජනතාව පසුපස ගියේ අන්න එවන් විශ්වාසයක් ඇතිවයි. බලන්න අද සුවිශේෂයේ ආරම්භක වදන්. ජේසුස් වහන්සේ ඒ අසා එතනින් නික්ම ඔරුවකින් හුදකලා තැනියකට වැඩියසේක. ජනකාය ඒ අසා නුවර වලින් පිටත්වවුත් උන්වහන්සේ පසුපස්සේ ගියහ. පසුපස්සේ ගියහ. මෙන්න මේකට තමයි සහෝදර සහෝදරයනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේකට තමයි ඇදහිල්ල කියලා කියන්නේ. මතෙව්තුමාගේ සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ එදා කානනීය ස්ත්‍රියගේ ඇදහිල්ල දැකලා ජේසුස් වහන්සේ පැවසුවේ ස්ත්‍රිය ඔබගේ ඇදහිල්ල ඉමහත්ය කියලා. දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල එකම ඇදහිල්ලක් තුල අපි මොර ගැසුවොත් ස්වර්ගයට අපව මේ වසංගතයෙන් මුදව ගන්න කියලා උන්වහන්සේ ඒ ඔබේ මගේ අපේ යදුමට සවන් දෙනවා නොඅනුමානයි සහෝදර සහෝදරියනි. මේ වසංගත තත්ත්වය නිසා අපි එක්තරා විදියකට අසරණව සිටින්නේ. ලෝකේ සුපිරි බලවතුන් කියා හිතන අය පවා අන්ත අසරණයන් බවට පත් වෙලා සිටිනවා මේ වෙනකොට. නමුත් අපි ඇදහිල්ල අසරණ කරගන්නට හොඳ නැහැ. රට ලෝකය අසරණ වෙද්දී අපගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගන්නටයි අවශ්‍ය වන්නේ. අනේවන් ශ්‍රද්ධා සිතකින් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබා ජීවත් වන කිසිවකු උන්වහන්සේ අතරමං කරන්නේ නැති බවයි අද සුද ලියවිල්ල අපිට පෙන්වලා දෙන්නේ. දෙවියන් වහන්සේගේ දයා කරුණාව ගැන අපි මෙනෙහි කරද්දී ඒ කොතරම් ගැඹුරුද කියා අද සුවිශේෂය අපිට පෙන්වුම් කරනවා. 5000කට කෑම දීමේ ප්‍රාතිහාර්ය තුල ජේසුස් ස්වාමීන් වහන්සේගේ මානුෂික බව, උන්වහන්සේගේ සංවේදී බව අපට පසක් කරනවා. ශ්‍රාවකයන්ට උන්වහන්සේ පවසනවා එදා ඒ ජනතාව ඕගොල්ලන් වගේ ගොඩාක් නැහැ අද දවසේ. වෙනදට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙතන ඉන්නවා. නමුත් අද සෞඛ්‍ය විධිවිධාන අනුව බොහොම සීමිත පිරිසක් සිටින්නේ. නමුත් ජේසුගේ හඬට සවන් දෙන්න එදා දහස් ගණනක් රැස් වෙලා ඉඳද්දී ඔවුන් රැස් වෙලා හිටපු තැන පාළු ස්ථානයක් හින්දා නගරයට දුර හින්දා ගෝලයා ඇවිල්ලා ජේසුට කියනවා අපි දැන් මේ අයව පිටත් කරලා යමු නගරයට ගිහිල්ලා කෑම කාලා කෑම සොයාගෙන ආපහු එන්න කියලා. නමුත් ජේසුස් වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ කියනවා ඔවුන් යන්න අවශ්‍ය නැහැ. ඔබම ඔවුන්ට යමක් දෙන්න කියලා. ඔබම ඔවුන්ට යමක් දෙන්න. මෙන්න මෙතන තමයි ඔබත් සමග මං තරමක් ගැඹුරින් මෙනෙහි කරන්නට අදහස් කළේ. ඔබම යමක් දෙන්න ඔවුන්ට. ඒතර ඔවුන්ගෙන් අහනවා මොනවද තියෙන්නේ ඔබ ළඟ? කියනවා මෙතන පොඩි කොළුවෙක් ඉන්නවා.
පූප පහකුයි මත්ස්‍යය දෙදෙනෙකුයි ඉන්නේ කියලා. ඒක ගේන්න කියලා කියනවා. ඒ ගෙනල්ලා උන්වහන්සේ ආශිර්වාද කරලා කඩලා බෙදලා දෙනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැන පෙර නිමිත්තක් එදා මේ පූප ප්‍රාතිහාර්ය තුල යේසුස් ස්වාමීන් වහන්සේ ආරම්භ කරනවා. බලන්න සහෝදර සහෝදරී මම මෙතනදී පුංචි ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමතියි. යේසුස් වහන්සේට තිබුණ නැද්ද මේ පූප පහයි මත්ස්‍ය දෙදෙනයි නැතිව මේ ප්‍රාතිහාර්ය සිද්ධ කරන්න? ප්‍රශ්නේ තේරුණා නේද? යේසුට තිබුණ නැද්ද මේ ප්‍රාතිහාර්ය සිද්ධ කරන්න අර එතන හිටපු මත්ස්‍ය දෙන්නයි පූප පහයි නැතිව? උන්වහන්සේට ඒක කරන්න තිබ්බා. නමුත් ඊටා වටින වැදගත් අදහසක් පෙරදැරිව තමයි යේසුස් ස්වාමීන් වහන්සේ දා ඒ Taman ළඟ තිබුණු දේ ගේන්න කියලා කිව්වේ. දෙවියන් වහන්සේගේ මැදිහත්කම උන්වහන්සේගේ පීඨ ආශිර්වාදය බලාපොරොත්තු වන අප විසින් සිදු කළ යුතු වැඩ කොටසක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් අපි බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදය අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි අමතක කරන්නට හොඳ නැහැ. අප විසින් ඔබ සහ මම විසින් මේ ලෝකේ ජීවත් වෙලා ඉඳද්දී කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඔබම ඒ දේ කරන්න කියලා. උන්වහන්සේ කියන්නේ ඒ නිසායි. මෙතන පෙන්වු කරන්නේ සංවේදී භාවය කියන එක. අනිත් අය ගැන හිතනවා කියන එක. මෙන්න මේක තමයි ලොකුම ප්‍රාතිහාර්යය. එදා යේසුස් ස්වාමීන් වහන්සේ මේ පූප ප්‍රාතිහාර්ය කරන ගමන් අපිට ඉගැන්වුවේ ඒ වගේම ලොකු ප්‍රාතිහාර්යයක් තමයි අපි අන් අය ගැන හිතන එක කියන එක. බලන්න මේ කොවිඩ් වසංගතය අපිට ගොඩක් ලොකු වේදනාවක් වුණත් යම් යම් වටින දේවල් ඒ තුලින් අපිට දෙවියන් වහන්සේ උගන්වනවා. අපි මේ වසංගතය තුල අන් අය ගැන හිතන්න ගොඩක් පුරුදු වුණා. බලන්න කෑම බීම නැතුව විශේෂයෙන්ම දෛනිකව වේතනේ හොයාගන්න අයට ගොඩාක් අමාරු වුණා. ඒ බඩගින්නේ ඉන්න අයට උදව් වෙන්න බොහෝ දෙනෙක් ඉදිරියට ආවා. කොහොම හරි බඩගින්නේ මිය යන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන් වුණේ අන් අය ගැන ඒ අවස්ථාවේ හිතපු නිසායි. බෙදාගෙන ජීවත් වෙන්න මේ වසංගත තත්ත්වය අපිට යම්කිසි විදියකට උගන්වපු නිසායි. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි ජීවිතයේ තියෙන වැදගත්කම තමයි අන් අය ගැන හිතන එක. ශුද්ධ පාවුලතුමා උන්වහන්සේගේ කොරින්තිවරුන්ට ලියන ලද්ද පළවෙනි ලිපියේ මෙසේ සඳහන් කරනවා. කිසිවෙකු Tamanගේම වාසිය නොතකා අසල්වැසියාගේ යහපත සේවිය යුතුය කියලා. බලන්න අපේ ලෝකේ රටේ ජීවත් වෙන ලස්සන ජනතාව ගොඩාක් ඉන්නවා. නමුත් ඒ වගේ අන් අය ගැන හිතාගෙන ජීවත් වෙන ජනතාව හිටියත් අවාසනාවකට වගේ සමහරු සිටිනවා අන් අය ගැන හිතනවා විතරක් නෙවෙයි අන් අයව විනාශ කරන්න හිතාගෙන ඉන්න අය. බලන්න පසුගිය ඒ පාස්කු ප්‍රහාරය තුල පිටිපස්සේ තියෙන චින්තනය කුමක්ද? අන් අයව විනාශ කිරීම. යේසුස් වහන්සේ බලාපොරොත්තුනේ දහමට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත අනිත් අය ගැන හිතන්නේ නැතුව ඉන්නවා නම් අපි හිතමුකෝ ඒක තේරුම් ගන්න පුළුවන් අපිට මිනිස්සු හැටියට ඒ ආත්මාර්ථය. නමුත් අනිත් අයව විනාශ කරන්න හිතනවා කියලා කියන්නේ ඊට වැඩිය අමානුෂික දෙයක් මේ ලෝකේ නැහැ. ඒ ප්‍රහාරයෙන් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අසරණ වුණු ජනතාව අදටත් හැඬු කඳුලින් සිටිනවා. ඉතින් අන්න එතකොට ඒ අනුව බලද්දී අපි අපේ ජීවිතයේ වටිනාකම තමයි අන් අය ගැන සිතලා ජීවත් වෙන එක. අපි හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ රටේ ඉන්න හැමෝටම පාය ගහලා ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. පිරිසිදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරන්න අයිතියක් තියෙනවා. අනේව නැති කරන්න කවුරක්වත් ඉදිරිපත් වෙන්න නරකයි. සංවර්ධනය කියන එක රටකට අවශ්‍යයි. නමුත් අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ සංවර්ධනය කරන්න ඉස්සෙල්ලා මිනිස්යන්ට ජීවත් වෙන්න පාය ගහලා ජීවත් වෙන්න නිදහසේ ජීවත් වෙන්න ඒ පරිසරය ඉතාමත්ම අවශ්‍යයි. අනිතකොට තමා ගැන නොව අන් අය ගැන හිතන්න කියලා තමයි අද දේව වචනය අපිට උගන්වන්නේ. බලන්න පෞල් ජීවිතේ වුණත් ඒ වගේ. පෞලක සාර්ථකත්වය රඳා පවතින්නේ
එකිනෙකා අනිත් එක්කෙනා ගැන හිතන තරමට. අන්න අපි ගොඩක් වෙලාවට අපේ සන්තෝෂය ගැන හිතෙනවා. අපි කවුරුත් කැමති සතුටින් ජීවත් වෙන්න. නමුත් තෙරේසා මවතුමිය මෙන්න මේ වගේ දෙයක් කියනවා. ඔබ සතුටින් ඉන්න එක හොඳයි. නමුත් ඊට වැඩිය හොඳයි ඔබ නිසා අනිත් එක්කෙනා සතුටින්ද කියන එක හිතන එක. ඔබ නිසා ඔබේ පවුලේ අනිත් අය සතුටින්ද මේක ඒ ගැන හිතන එක වඩා වටිනවා. අපේ රටේ ලෝකේ වුණත් ඒ වගේ. ආගමික නායකයෙක් ජීවිතේ බැලුවත් ඒ වගේ. මම නිසා මගේ ජනතාව සතුටින්ද? මම සතුටින්ද කියන එක නෙමෙයි වටින්නේ. අද දේශපාලන ලෝකයේ දිහා බලද්දී මේක ගොඩාක් අවශ්‍ය අවස්ථාවක අපි ජීවත් වෙන්නේ. දේශපාලන නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සතුට හොයාගෙන යන්න නෙමෙයි. තමන් දියුණු වෙන්න නොවේ. ජනතාව අනිත් අය දියුණු කරන්න. තමුන් ගොඩ නැගින්නේ කොහොමද කියන එක ගැන හිතන්න නොවේයි. ජනතාව ගොඩ නගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න නායකයෝ තමයි අද අප රටටත් මුළු මහත් ලෝකයටත් අවශ්‍ය වෙලා තිබෙන්නේ. බලන්න සෝබා දහම අපිට මොනතරම් ලස්සන දේවල් උගන්වනවාද. ගඟක් ගලන්නේ ගඟට වතුර බොන්නද? ගසක පළතුරු එන්නේ ගසට කඩාගෙන කන්නද? මලක පැණි එන්නේ මලේ ප්‍රයෝජනය සඳහාද? නෑ. කොහෙත්ම නෑ. ඔබයි මමයි මේ ලස්සන ජීවිතය දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ අන් අය ගැන හිතාගෙන ජීවත් වෙන්න. තමා ගැන හිතනටත් වැඩියේ ජේසුගේ දහම අනෙතන වැදගත් ස්ථානයක්. තමා ගැන හිතනටත් වැඩියේ තමුන්ගේ පවුලේ, තමුන්ගේ සමාජයේ, තමුන් රැකියාව කරන තැන, තමුන්ගේ රටේ, ලෝකේ අන් අය ගැනත් හිතලා ඒ ගැට ගරු කරලා ජීවත් වෙන්න කියන එක. ආදරය කියන්නේ මෙන්න මේකටයි වෙනත් වචන වලින් කිව්වොත්. ආදරය කියලා කියන්නේ මේකටයි. ආදරය කියලා කියන්නේ ලස්සන වචනයකට නෙවෙයි සහෝදර සහෝදරියනි. ආදරය කියලා කියන්නේ ජීවිත රටාවකට. ජේසුස් වහන්සේ එදායේ සිදු කරපු ප්‍රාතිහාර්ය තුල අපිට උගන්වපු දෙයින් උන්වහන්සේ අපිට පෙන්වු කරන්නේ ආදරයේ ජීවන රටාව කියන්නේ කුමක්ද කියන එක. ඒ ආදරයේ ජීවන රටාව තමයි දිව්‍ය පූජාව කියලා කියන්නේ. බලන්න එදා රූප ප්‍රාතිහාර්ය තුල දිව්‍ය පූජාව ගැන අදහසක් නිමිත්තක් උන්වහන්සේ දුන්නේ. අනේ එතකොට ඒ ජීවිතේ බෙදා හදා ගැනීමේ රටාවට අපව යොමු කරන්නේ අපි පුරුදු කරන්නේ දිව්‍ය පූජාවයි. අන්න මේ දවස්වල දිව්‍ය පූජාවට සහභාගී වෙන්න බැරුව අපේ ජනතාව ගොඩාක් දුකින් හිටියා. නමුත් ඒකේ පිටිපස්සේ තිබෙන තේරුම තමයි දිව්‍ය පූජාව තමයි ප්‍රේමයේ ජීවිතයකට අපිව පුරුදු පුහුණු කරන්නේ. අපි පල්ලියට ගියාට විතරක් මදි. දිව්‍ය පූජාවට සහභාගී වුණාට විතරක් මදි. ඒ තුල අපිට උගන්වන ජේසුස් අපිට උගන්වන ආදරේ ජීවිත රටාවට අපි යොමු වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපේ ජීවිතවල ලොකු වෙනසක් අවශ්‍යයි. එදා ජේසුට සවන් දුන් ඒ පිරිස ආහාරයෙන් තෘප්තිමත් වුණා විතරක් නොවේයි ආදරයෙන් තෘප්තිමත් වෙලා එයාගේ ජීවිත රටාව වෙනස් කරගත්තා. අනේ නිසා තමයි අද 2020 වසරක් වෙද්දී කිතු දහම ලෝකේ පැතිරලා තිබෙන්නේ ඒ ආදරය අන් අයට බෙදා දීපු නිසායි. අනේවන් ජීවිත රටාවකට ජීවිත වෙනසකට අපව ඔසවාලන්නට අවශ්‍ය ශුද්ධාත්ම බලය. ශුද්ධාත්මයන් වහන්සේ අපිට අවශ්‍යයි යන්නේ තෙන්ට එන්න. ඒ වගේ ලස්සන ජීවිතයක් ගැන හිතන්න, ලස්සන වෙනසක් ඇති කරගන්න. අපේ දරුවෝ ගැන හිතන්න, අපේ තරුණ තරුණියෝ ගැන හිතන්න. බලන්න අද මත්ද්‍රව්‍ය ගැන මොන තරම් කතා කරනවද? අපේ પરම්පරාව අනාගත પરම්පරාව නේද මේවා විනාශ වෙලා තියෙන්නේ. ආදරේ ජීවිත රටාවකට ඒ අයව යොමු කරගන්න දෙමව්පිය වැඩිහිටි අයගේ අවාදර්ශයට වැඩි අවාදර්ශය තමයි ගොඩක් අය දකින්නේ දරුවෝ. ආදර්ශය අවශ්‍ය බව ආදරය කියන එකට තව වචනයක් තමයි ආදර්ශය කියන්නේ. අනේ එවැනි ජීවිත රටාවකට ආදරේ ජීවිත රටාවකට අපව ඔසවාලන්නට කියලා විශේෂයෙන්ම සුද්ධාත්ම බලය ඉල්ලලා අපි ආඥා කරමු සහෝදර සහෝදරියනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රිතු සාන්තුගෙත් නාමයෙන් ආමෙන්. கிறிஸ்து இயேசுவில் அன்பார்ந்தவர்களே,
கிறிஸ்து இயேசுவில் அன்பார்ந்தவர்களே, உலகம் முழுவதும் கொரோனா தொற்று நோயினால் பாதிக்கப்பட்டு என்ன நடக்கப் போகின்றது என்று தெரியாமல் தத்தளித்து கொண்டிருக்கின்ற இந்த நேரத்திலே அதற்கும் மேலாக இன்னும் 2-3 ஆண்டுகளுக்கு இந்த தொற்று நோய் இருக்கும் என்று சொல்லி கேள்விப்படும் பொழுது நாங்கள் எல்லோரும் பயப்படுகின்றோம். எதற்காக இறைவன் இதை இங்கே இப்பொழுது விட்டிருக்கின்றார்? பில்லி கிரஹாம் என்று சொல்லி 1960-70 எல்லாம் வானொலியிலேயும் தொலைக்காட்சியிலேயும் பிரபல்யமான பிரசங்கியாக இருந்தார். அவர் கத்தோலிக்கன் அல்ல, இவாஞ்சலிஸ்ட் திருச்சபையைச் சேர்ந்தவர். ஆனால் அவருடைய பிரசங்கங்களை, விவிலிய விளக்கங்களை எல்லாம் உலகம் முழுவதும் கேட்டுக்கொண்டிருந்தது. அவருடைய மகளாகிய சேரா கிரஹாம், அவள் ஒரு ரிப்போர்ட்டராக இருக்கின்றாள். அவளிடம் கேட்டார்கள், அமெரிக்காவுக்கு ஏன் இப்படியெல்லாம் நடக்கின்றது? 9/11 ட்வின் டவர் எல்லாம் இதெல்லாம் உடைஞ்சு எத்தனையோ பேர் இறந்தார்கள். கட்ரீனா என்ற ஒரு புயல் காற்றினால் பெரிய கிராமங்கள் எல்லாம் அழிந்தன. எங்களுடைய பாடசாலைகளுக்குள் துவக்கோடு போய் பிள்ளைகளை கொல்லுகின்றார்கள். ரெஸ்டாரண்ட்டுக்குள்ளே போய் துவக்கால் சுட்டு கொல்லுகின்றார்கள். இதெல்லாம் ஏன் அமெரிக்காவுக்கு நடக்கின்றது என்று அவளிடம் கேட்டார். அவள் சொன்னாள், நாங்கள் கடவுளை தள்ளி வைத்து விட்டோம். எங்களுடைய பாடசாலைகளிலே கடவுள் பற்றி நாங்கள் ஒன்றுமே சொல்வதில்லை, அவரை வெளியால விட்டுட்டோம். அரசியலிலேயும் நாங்கள் கடவுளை வெளியால விட்டுவிட்டோம். இப்படியாகத்தான் அமெரிக்கா வாழ்ந்து கொண்டு வருகின்றது. ஆனால் கடவுள் வெளியால, கதவுக்கு வெளியாலே நிற்கின்றார். நாங்கள் தான் அவரை கதவுக்கு வெளியால விட்டிருக்கின்றோம். அவர் கதவிலே தட்டிக்கொண்டு நிற்கின்றார். அவர் ஒரு ஜென்டில்மேன், உங்களோடு வந்து தானாக கூறவில்லை. அவர் நிற்கின்றார், நாங்கள் அவரை உள்ளே அழைக்க வேண்டும். நாங்கள் கடவுளை தள்ளி வைத்து விட்டோம், இப்பொழுது அவரை நாங்கள் உள்ளே எடுக்க வேண்டும் என்று. இந்த சூழலே அன்பார்ந்தவர்களே, இது நமக்கு ஒரு பாடத்தை சொல்லித் தருகின்றது. இந்த கொரோனா தொற்று நோய், நாங்களும் எழுப்புகின்றோம் கேள்விகளை. எதற்காக இப்படி இந்த நோய் வந்து ஆயிரக்கணக்கிலே லட்சக்கணக்கிலே இறந்து போகிறார்கள்? கடவுள் இதை பார்க்கவில்லையா? நாங்கள் தான் கடவுளை வெளியாலே விட்டிருக்கின்றோம். அவர் பார்த்து கொண்டு நிற்கிறார், எப்பொழுது நாங்கள் அவரை கூப்பிடுவோம் என்று சொல்லி. Men have lost touch with God. கடவுளோடு தொடர்பை மக்கள் இழந்து விட்டார்கள். இதுதான் காரணம். நாங்கள் அவரை வெளியாலே தள்ளி வைத்து போட்டு எங்களால் எல்லாம் செய்ய முடியும் என்று சொல்லி வாழ நாங்கள் முற்படுகின்ற பொழுது இது நடக்கின்றது. இன்று நாங்கள் கொண்டாடுகின்ற ஜோக்கிம் அந்நாள், இருவரும் வயதிலே முதிர்ந்தவர்கள், பிள்ளை பாக்கியம் இல்லை, ஆகவே அவர்கள் ஒதுக்கி வைக்கப்பட்டார். ஜோக்கிம் ஜெருசலேமிலே போய் காணிக்கை கொடுக்க போன பொழுது அவரை கொடுக்க முடியாது என்று சொல்லி கலைத்து விட்டார்கள். ஏனென்றால் பிள்ளை பாக்கியம் இல்லை, ஆண்டவனால் தள்ளி வைக்கப்பட்டவர்கள். இதை பார்த்துவிட்டு ஜோக்கிம் வனாந்தரத்திலே போய் 40 நாட்கள் இருந்து இறைவனிடம் மன்றாடுகின்றார். தியானித்து மன்றாடி பிறகு வந்து
பார்க்கின்ற பொழுது அவருக்கும் அன்னாவுக்கும் குழந்தை பிறக்கின்றது. அந்த குழந்தை பாக்கியத்தை இறைவன் கொடுக்கின்றார். உலகத்தின் கண்முன் முடியாது. மலடன் மலடி பிள்ளை ஓரளவிலே சபிக்கப்பட்டவர்கள் என்ற மாதிரி இருந்த இடத்திலே இறைவன் வந்து அங்கே பிள்ளையை கொடுத்து அவர்களை முழுமையாக்கின்றார். சக்கரியாஸ் எலிசபெத் வாழ்க்கையிலேயும் ஸ்நாபகர் இழப்பரை பெற முதல் அவர்களும் அந்த நிலையிலே தான் இருந்தார். ஆனால் இறைவன் அவர்களுக்கு ஸ்நாபகர் இழப்பர் திருமுழுக்கு அருளப்பரை கொடுத்து அவர்களை ஆசீர்வதிக்கின்றார். இன்று நாங்கள் கொண்டாடுகின்ற ஜோக்கீம் அன்னம்மாள் எங்களுக்கு சொல்லித்தரக்கூடிய தரமான பாடம் என்னவென்றால், அவர்கள் தங்களது வாழ்க்கையிலே ஒன்றுமே முடியாதென்று இருந்த பொழுது ஜோக்கீம் போய் 40 நாள் தியானித்து மன்றாடி வந்த பிறகு பிள்ளை கிடைக்கின்றது. நாங்களும் கடவுளை தள்ளி வைத்திருக்கின்றோம். நாங்களும் இறைவனிடம் மன்றாடி வந்தால் அவர் நமக்கு ஒரு வழியை தருவார். இதுதான் இன்று நாங்கள் கொண்டாடுகின்ற அன்னம்மாள் ஜோக்கீம் விழா நமக்கு சொல்லித் தருகின்றது. உலகத்தின் கண்முன் முடியாது. இன்றைக்கு எல்லாருமா சேர்ந்து பார்த்தாலும் கொரோனா வைரஸை அழிக்க முடியாது என்று நிற்கின்றோம். ஆனால் இறைவனால் முடியும். இதை நாங்கள் நம்ப வேண்டும். இதுதான் எங்களுடைய வாழ்வின் விசுவாசம். இன்றைய நற்செய்தியிலே ஆண்டவர் இயேசு போதித்து முடிய கேட்கின்றார், இந்த சனம் சாப்பிட வேண்டும் என்று சொன்ன பொழுது அவர்கள் சொன்னார்கள், இவ்வளவு பேருக்கும் எங்கே நாங்கள் சாப்பாடு தேடுவது? அவர் கேட்டார், உங்களிடத்தில் இருக்கிறது என்னன்னு சொல்ல, 5 அப்பமும் 2 மீனும் கொண்டு வாருங்கள். அங்கே அதை பருகி பெருக பண்ணுகின்றார். எங்களிடத்திலே இருக்கின்றதை சிறியவையாக இருந்தாலும் ஆண்டவன் முன்னிலையிலே வைத்தால் அது பெருசாக அவர் செய்வார். அதுதான் அந்த சம்பவத்திலே நமக்கு தருகின்ற செய்தி. எங்களிடத்தில் இருக்கின்றதாக 5 அப்பமும் 2 மீனும் தான். எங்களிடத்தில் இருக்கின்றது ஒன்றுமில்லை. இப்பொழுது இருப்பதை நாங்கள் ஆண்டவன் பாதத்திலே வைத்தால் அவர் புதுமை செய்து எல்லாவற்றிற்கும் மேலாக கொண்டு வருவார். ஆகவே அன்பார்ந்தவர்களே, இன்றைய தினத்திலே அதைத்தான் நாங்கள் அன்னம்மாள் ஜோக்கீமிலே கண்டோம். தங்களுடைய ஒன்றுமில்லாமையை அவர்கள் ஆண்டவன் முன்னிலே ஏற்றுக்கொண்ட பொழுது அவர்களுக்கு பிள்ளை பாக்கியம் கிடைக்கின்றது, ஆசீர்வதிக்கின்றார். நாங்களும் எங்களிடத்திலே இல்லாத இருக்கின்றதை இறைவனுக்கு நாங்கள் கொடுத்தோம் என்று சொன்னால் அவர் எங்களிடத்திலே அதை பருகி பெருக பண்ணுவார். இந்த திருநாளிலே அன்பார்ந்தவர்களே, அன்னாள் ஜோக்கீமை பார்த்து மன்றாடுவோம். எவ்விதம் அவர்கள் துன்பப்பட்டு உலகத்திலே பிள்ளை இல்லாதவர்கள் மலடன் மலடி என்று சொல்லி இருந்த நிலையை ஆண்டவன் மாற்றினார். அதே மாதிரி நாங்கள் இப்பொழுது போய்கொண்டிருக்கின்ற இந்த கொரோனா தொற்று நோயிலே இருந்து உலகம் முழுவதையும் காப்பாற்ற வேண்டும் என்று இந்த திருப்பலியிலே நாங்கள் இறைவனை வேண்டுவோம். ஆமென். දේව වචනයට සවන් දුන්න අපි නැගී සිට ඔබ විශ්වාසය මෙසේ ප්‍රකාශ කරමු. අපි සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් ඔබ එකවර යාඥා කරන්න. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන යේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්පම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද
සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතුමත් මානු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය. මිනිස් අපෝදේශාද අප ගැලීම දේශාද උන්වහන්සේ ස්වර්ගෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්තිමරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝදේශා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයන ගැසෙන ලැබ මරණයේ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. සුද්ධ ලෙවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන් මලවුන්ට විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව යනද වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍ය කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නිර්මල සමිදානන්ද ජීවදායකයන්න්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන් පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ විසුණු මගින් කතා කළසේක. අපොස්තලයන් පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කම් අවසන්නා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව දරා ගනිමි. තවද බලුන් වියන නැතිවීමද මත මිනිසා ජීවිතේද බලාපොරොත්තු වෙමි. ආමේන්. දැන් අපගේ ආයුධ විශ්වාසයෙන් යුතුව දෙවියන් ඉදිරියේ මෙසේ තබමු. ඔබගේ පිළිතුර සුදෝ කතෝලික සභාව උදෙසා යාඥා කරමු. දයා කරුණා සාගරයේ දෙවි පියාණනි, විශ්ව සභාවේ දෘශ්‍යමානයේ රැණන් වන සුදෝත්තම පියාණන්ටද අප පදවියෙන් දේරාන නැතුළු රාජගුරු පූජා ප්‍රසාදින් වහන්සේලාටද සභාවේ සේවකනාත්‍යත්වයේ දරන සෑම දෙනාටද ක්‍රිස්තුන් වහන්සේගේ බැටළොඩ රැළ එක්සේ සත් කර නිසිමග මෙහෙවන්නට අවශ්‍ය දිරිය ශක්තිය ලැබෙන පිණිස ස්වාමීනි අප කරන යාඥා සාධාරණව අප දේශයේ උදෙසා යාඥා කරමු. ලොවමවා පාලනය කරන්නා වූ දෙවි පියාණනි, අප දේශයේ පාලනය කරන සියලු දෙනාට සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රඥාව හා පරාර්ථකාමී සේවය ලැබී අවදානය කරන ලෙසද මෙම පවතින වසංගත තත්ත්වය දුරු වී නිරෝගී ජනතාවක් වෙසෙන දේශයක අයිතිය අපවැසියන්ට අත්කර ගැනීමට වාසනාව දානය කරන පිණිස ස්වාමීනි අප කරන යාඥා සාධාරණව எல்லா குடும்பங்களுக்காகவும் இறைவனை வேண்டுவோம். இறை தந்தையே, நாம் அனைவரும் பரிசுத்த திரு குடும்பத்தை பின்பற்றி முழு நம்பிக்கையோடும் விசுவாசத்துடனும் வாழ்ந்து நீர் பெற்றோர்களுக்கு கொடுத்த ஆசீர்வாதங்களோடு பொறுப்புள்ள பெற்றோர்களாக பிள்ளைகளை பெற்று நட்பண்புள்ள பிள்ளைகளாக வளர்த்து வரவும் உமது திருவுளத்தை நிறைவேற்ற நிறைவான வழிநடத்தலை எமக்களித்தருளுமாறு இறைவா உம்மை மன்றாடுகின்றோம். ஆண்டவரே, எங்கள் மன்றாட்டை கேட்டருளும். எமது எதிர்காலத்திற்காக மன்றாடுவோம். அன்பு தந்தையே இறைவா, இன்று நாம் உமது அண்டை மிகுந்த தாழ்மையோடு எமது அன்றாட தேவைகளை
ஆசீர்வதிக்க வேண்டுகின்றோம். எமது தொழில் துறைகளை ஆசீர்வதிக்கவும், நோய் நொடிகளால் ஏற்படும் துன்பங்களை உமது சிலுவையின் துன்பங்களோடு ஒப்பு கொடுக்கவும், இத்துன்பங்களை உமது சிலுவையின் வெற்றியாக மாற்றி அருள் புரியுமாறு இறைவா உம்மை மன்றாடுகின்றோம். මොහොතක් නිහඬව ඔබගේ ජීවිතයේ අවශ්‍යතාවයන්, ඔබගේ වේදනා, ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම සමිඳුන් පාමුල නිහඬව තබන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ වසංගතයෙන් අප මුදාලන්න කියලා අපි නිහඬව යාඥා කරමු. මේකේදී අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ලෝකාග්ද විශ්වාමිනී අප ඔබ වහන්සේට පුදන මේ පූපය ඔබ වහන්සේගේ මහත් දයාවෙන ලබාගත් හේින්ද පොළොවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සඳහා ජීවනදායක පූපය බාට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්ද විශ්වාමිනී අප ඔබ වහන්සේට පුදන මේ මිදි රස ඔබ වහන්සේගේ මහත් දයාවෙන් ලබාගත් හේින්ද විදිවැලේ ඵලදාවෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සඳහා ආත්මික පානය බාට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනී බැකෑපත් සිටින්ද පසුතැවිලි හදවතකින් යුක්තව සිටින අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමිනී අප පුදන මේ යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා.
සදහවත් සියලු දෙනා කරුණා කරන විට සිටිමු. සහෝදරවරුනි මාගේ සහභාගී ආගය සීල බල්ත දෙවියන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුදු සභාවට ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. ශුද්ධ වූ ස්වාමිනී ඔබ වහන්සේගේ ජනකාවගේ පුද පඬුරු කරුණාවෙන් පිළිගෙන පරිශුද්ධවත් කළ මැනව. ඔබ පුතුන්ගේ අත්‍යන්ත යාගය සමග මුසුවන අපගේ ජීවිතයන්ද ඔබ වහන්සේට නිරතුරු පිදෙන යාගයක් බවට පත් කළ මැනව. මේකේදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්. ஆண்டவர் உங்களோடு இருப்பாராக. இதயங்களை ஆண்டவரிடம் எழுப்புங்கள். ஆண்டவரிடம் எழுப்பியுள்ளோம். நம் இறைவனாகிய ஆண்டவருக்கு நன்றி கூறுவோம். அதுவே தகுதியும் நீதியுமானது. ஆண்டவரே தூயவரான தந்தையே என்றும் வாழும் எல்லாம் வல்ல இறைவா, எந்நாளும் இவ்விடத்திலும் நாங்கள் உமக்கு நன்றி செலுத்துவது மெய்யாகவே தகுதியும் நீதியுமாகும். எங்கள் கடமையும் மீட்புக்குரிய செயலுமாகும். ஏனெனிலும் புனிதர் தரும்பியத்தகு விசுவாச சாட்சியத்தால் உமது திருச்சபை என்றும் புதிய ஆற்றல் பெற்று வளமடைகின்றது. இவ்வாறு எங்கள் மீது நீர் கொண்டிருக்கும் பரிவன்பை தெளிவாக காட்டுகின்றீர். மேலும் எங்கள் மீட்பின் மறைபொருளை நாங்கள் நிறைவேற்றுவதில் அப்புனிதர்களின் மாண்புமிக்க எடுத்துக்காட்டால் தூண்டப்பெற்று அவர்களது பரிந்துரையால் என்ற மூக்கம் பரவும் அருளுகின்றீர். ஆகவே இறைவாமான தூதர் புனிதர் அனைவரோடு நாங்களும் சேர்ந்து உமது பெருமையை பறை சாற்றி அக்களிப்புடன் சொல்வதாவது: එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුශුද්ධය සුළුසුශුද්ධතාවේ උල්පත වහන්සේමය. එහෙන් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ ණයදින් අප එසේ යදිනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ත්‍රිදිහරත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සේ කැමැත්තෙන් තමන් පවරා දුණු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුඛයේ ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක: ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දුණු ලබන මාගේ ශරීරයයි.
රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා වූ දෙසාද සියලු මනුෂ්‍යයන්ු දෙසාද එය වගුරුණු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන විරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනී උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට අතුරු දේහයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවාද සිටිමු. ස්වාමීනී මුරළවෙහි පෙතර පවත්නා වහන්සේගේ ශ්‍රදව සභාව සිහි කළ මැනව පළමුවන ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද දෙව්සිරිත වැලන්ස් මැන්නිස් නැමැති අපගේ රදගුරුතුමන්ද රාජගුරු මණ්ඩලයේද සකල පූජක පෙරස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. உயிர்த்தெழும் நம்பிக்கையுடன் இறந்து போன எங்கள் சகோதர சகோதரிகளையும் இறந்தோர் அனைவரையும் விசேட விதமாக கொரோனா தொற்று நோயினால் இறந்தவர் அனைவரையும் நினைவு கூர்ந்து ஒளிமிக்கும் அது திருமுன் ஏற்றுக்கொள்ளும். எங்கள் அனைவர் மீதும் இரக்கமாயிரும். இறைவனின் கன்னித்தாயான மாட்சிமிக்க மரியாள் புனித அப்போஸ்தலர் இவ்வுலகில் மொக்கவந்தவர்களாக இருந்தவர்கள் எமது பாதுகாவலியாகிய அந்நாள் ஆகிய புனிதர் அனைவருடனும் நாங்கள் நிலையான வாழ்வில் தோழமை கொண்டு திருமகன் இயேசு கிறிஸ்து வழியாக உம்மை புகழ்ந்தேற்றும் வரமருளமை மன்றாடுகின்றோம். இவர் வழியாக இவரோடு இவரில் எல்லாம் வல்ல இறைவனாகிய தந்தையே தூயாவின் ஐக்கியத்தில் எல்லாம் புகழும் மாட்சியும் என்றென்றும் உமக்கு உரியதே. மீட்பரின் கட்டளையால் கட்டிக்கப்பட்டு පයින්ති පේටු නාම් තුනින්දි සොල්වෝම් ස්වාමීන් වහන්සේ අපට ගැන්වූ ඒ ලස්සන ආඥාවෙන් දෙන්න අපි එකමුතුව එකම පවුලක් ලෙස මෙසේ ආයදමු. සිංහල හා දෙමළ බසින් එකවර අපි යාඥා කරමු. ස්වර්ගයේ ස්වාමිනී සියවල යහපතින් අප මුදා ගන්නා මෙන්ද
අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙනෙමින් දායදිමු. එවිට වහන්සේගේ කරුණා බර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තවා යමි. මාගේ සාමය ඔබට දෙමි. සොකී ශ්‍රාවකයන් නමතා වදාළ ජේසු ක්‍රිස්තු ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ සිටිනසේක, රජකම් කරනසේක. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. අජබාලකයානෝ මෙන්න ලොවේ පවුසුලන තැනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ජීවිතයට ආරක්ෂා කරන සේක්වා.
තලවිල සන්තානා ජාතික සිදස්ථානයේ 2020 වසරේ 258 වන වාර්ෂික මංගල්‍ය නිමා වෙන මේ මොහොතේදී සිදස්ථාන පාලක පීතුමන් වශයෙන් මමත් මාගේ සායක ගරුපියන් තුමන් සමග මේ මංගල්‍ය කටයුතු සාර්ථකව නිම කර ගැනීමට අප සැම ආශිර්වාද කළ මහෝත්තම දෙවියන් වහන්සේට අපගේ නමස්කාරයද ශුද්ධානා මුනීශ්වරියට අපගේ ගෞරවනීය ස්තුතියද මුලින්ම පුද කර සිටිනවා. අපගේ පදවි නිරාණන් වන අතිඋතුම් දේවධර්මාචාර්ය දේවශ්‍රීත වැලන්ස් මේන්ඩිස් රදගුරු හිමිපාණන්ගේ එනේරික මූලිකත්වය ගෞරවපූර්වකව සිහිපත් කරන අතර ඔබ වහන්සේට ශුද්ධානා මෑණියන්ගේ බලවත් මදහත් ආශිර්වාදය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. 2020 වර්ෂයේ වසරේ වාර්ෂික මංගල්‍ය සඳහා මෙහි සපැමිණි යාපනයේ රදගුරු වසමේ රදගුරු තැන්පත් අතිඋතුම් දේවධර්මාචාර්ය ජස්ටින් ඥාන ප්‍රකාශම් රදගුරු හිමිපාණන් හටද අපගේ අවංක ස්තුතිය පුද කර සිටිමු. Our sincere thanks to His Lordship Justin Jnana Prakasam, Bishop of Jaffna, for your presence at this festive High Mass. I would like to wish you God's blessings through the intervention of Saint Anne. අතිගරු පදවි අනුනායක අශෝක් ප්‍රියන්ත පූජා ප්‍රසාදීන් වහන්සේටද අතිගරු පදවි භාණ්ඩාගාරික නෙල්සන් සමන්ත පූජා ප්‍රසාදීන් වහන්සේටද වයමන් ක්‍රෝස් පූජා ප්‍රසාදීන් වහන්සේටද අතිගරු පදවි පරිපාලක පැට්‍රික් විජේසිංහ හා රොන්කාලිද සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේලාටද මගේ ස්තුතිය මේ මොහොතේ පිරිනමමි. මංගල්‍ය සමය තුළ විවිධ සේවාවන් තුළින් දායක වූ අප පදවියේ ගරු පියතුමන්ලාටද අනිකුත් නිකාය හා පදවිවල ගරු පියතුමන්ලාටද ගරු සහෝදරතුමන්ලාටද ගරු පැවිදි සහෝදරයන්ටද ස්තුතිවන්ත වෙමි. එලෙසම මාරවිල සාන්ත පාවුලු කනිට දෙව්සත් හලේ අධ්‍යක්ෂක පියතුමන්ට හා පූජක සෙසුන්ටද ස්තුති කරමි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබුණු රාජ අනුග්‍රහය අපගේ ගෞරවයට පාත්‍ර වන අතර ක්‍රිස්තියානි කටයුතු ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරපීන්තු මැතිනිය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටද මගේ ස්තුතිය මේ මොහොතේ පුද කරමි. මේ මංගල දේව මෙහෙයට සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ටද හිටපු අමාත්‍යවරුන් වන ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමන්ටද සරණ නිශාන්ත මැතිතුමන්ටද රංගේ බණ්ඩාර මැතිතුමන්ටද එවැගේම පැමිණ සිටින සියලු මැති ඇමතිවරුන්ටද මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමි. පුත්තලම දිස්ත්‍රික් ලේකම් බණ්ඩාර මැතිතුමන්ටද කල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමන්ටද මගේ ස්තුතිය පළ කරමි. නියෝජ්‍ය පොලිස්පති පුත්තලම දිස්ත්‍රික්කය නිමල් පෙරේරා මැතිතුමන්ටද පොලිස් අධිකාරී පුත්තලම ජයමහා මැතිතුමන්ටද කල්පිටිය සහකාර පොලිස් අධිකාරී වීරසිංහ මැතිතුමන්ටද කල්පිටිය ස්ථානාධිපති ජයම්පති බණ්ඩාර මැතිතුමන්ටද කඳවුර බහර නිලධාරී පෙරේරා මහතා ඇතුළු සියලුම පොලිස් නිලධාරී මහත්මීන්ට අපගේ ස්තුතිය පිරිනමමු. කල්පිටිය නාවික හමුදා කඳවුරේ අනද නිලධාරී කපිතාන් පෙරේරා ඇතුළු නිලධාරී සැමට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි. දිනපතා දිව්‍ය පූජා හා නුවණ කටයුතු සඳහා සහභාගී වූ සියල්ලන්ටද ස්තුති කරමි. විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුර බහර අනද නිලධාරී හා සැබළුණු සියලු දෙනාටද අපගේ ස්තුතිය පුද කර සිටිමු. සන්තානා ජාතික සිදස්ථානයේ පිහිටි මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ජීවිත ආරක්ෂක සේවයත් අගයමින්ද ස්තුති කරමු. ජාතික සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ගරු අනිල් ජාසිංහ මැතිතුමාටද කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උදාර ප්‍රනාන්දු මහතාටද මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීතුමන් ඇතුළු සියලු දෙනාටද ස්තුතිවන්ත වෙමු. මේ මංගල්‍ය කටයුතු ආවරණය කරන සහ සජීවීව විකාශය කරන සිරස රූපවාහිනිය සහ ශක්ති ටීවී
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහලවත පදවි ෆේස්බුක් මාධ්‍ය කණ්ඩායමට සහ සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනයන්ට අපගේ ස්තුතිය පුද කරමු. මෙම දේව මෙහි අද උදේ 10ට ජාතික ගුවන්විදුලියෙන් විකාශය කරන බව ඔබට මතක් කර සිටිනවා. මෙම දිව්‍යාගය සජීව විකාශනය කිරීම සඳහා අතහිත දුන් කැපිටල් මහරජාණන් සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය අංශය සමූහ අධ්‍යක්ෂිකා නිද්‍රා වීරසිංහ මහත්මිය හටද කැපිටල් මහරජාණන් සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ඇන්ජලෝ පැට්‍රික් මහතාටද අප සමග සම්බන්ධ වන සිරස මාධ්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතාට සහ කාර්ය මණ්ඩලයටද අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. අද සිට සුබපදන වෙබ් නාලිකාව සිරස TV මගින් ආරම්භ කරන ලබන බවත් මෙම දිව්‍යාගය එම නාලිකාව ඔස්සේ සජීව විකාශනය වෙන බවත් ඔබට දන්වා සිටිනවා. සෝවා ටෙක්නොලොජි අධිපති රොෂාන් ගුණතිලක මහතාටද මල් සැරසැලි කළ ඩයනා රෙස්ටොරන්ට් පාලකුඩාව සහ ඩිලාන් මහතාටද තලවිලිමින් සංවාසීන්ටද සේවක මණ්ඩලයටද සංකෘෂ්‍යන් මහතා සහ ගායනා කණ්ඩායම් වලටද පූජාවත දරුවන්ටද සදහත් ඔබ සැමටද නන් අයුරින් දායක වූ සියල්ලන්ටද ස්තුතිවන්ත වෙමි. කොරෝනා වසංගතය නිසා පැමිණීමට නොහැකි නමුත් හදවතින් අප සමග සිටින ඔබ සැමටත් මා තුති පුදමි. මෙම ජාතක සිදස්ථානය අභිවෘද්ධිය උදෙසා දායක වූ සියලුම පරිත්‍යාගශීලී පැතිමතුන්ට ස්තුතිවන්ත වන අතර විශේෂ මොබිටෙල් ලංකා ආයතනයට අපගේ ස්තුතිය පිරිනමනු ලබනවා. අවසන් කොට මාස ගණනාවක සිට මේ මංගල්‍ය සාර්ථක කර ගැනීමට දිවාරයන් ඔබලා වෙහෙස මහන්සි වූ අප සිදස්ථානයේ ටෙරන්ස් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සැමට මාගේ ස්තුතිය පුද කර සිටිනවා. ඔබ සැමට සන්තානා මෑණියන්ගේ මැදහත්කමින් දේවාශිර්වාදය නොඅඩු ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අවසන් වශයෙන් ඔබට මතක් කර සිටිනවා පෙරහැර මාර්ගයේ ප්‍රතිමාව රැගෙන යන විට ඔබ සිටින ස්ථානයේ සිටම ප්‍රතිමාවට ගෞරව දක්වන ලෙස කාරුණිකව ජනතාව ඔබ සබතරාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ජේසු පිහිටයි. අපි යාත්‍රා කරමු. දෙවි ස්වාමිනී ස්වර්ගයේ දීමනාවෙන් ඔබ වහන්සේ අප ප්‍රබෝධවත් කළසේක. ඔබ වහන්සේගේ දයාවෙන් අප රැක ගන්නාසේක. එසේම ඔබ වහන්සේගේ පීඨාධාරය මත සුරැකෙන අපි ඔබ වහන්සේගේ සදාතන ගැලවීම ලබා ගැනීමට සුදුස්සන් කළ මැනව. මේකේදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ප්‍රේමත සහෝදර සහෝදරිනී පියතුමා මතක් කෙරුවා දිව පූජාවෙන් පසුව ප්‍රතිමාව චතුරස්‍රය වට අපි ගෞරවය සඳහා රැගෙන යද්දී ඔබ ඉන්න ස්ථානයේම සිටින්න කියලා. මොකද අද අපි මේ දිව්‍යාගය පවත්වනු ලැබුවේ සෞඛ්‍ය විධිවිධාන වලට එකඟව. එම නිසා කරුණා කරලා ඒකට ගෞරව කරන්න. මේ ප්‍රශ්නේ වෛරස් ප්‍රශ්නේ තාම විසඳෙලා නැහැ. මේ ලෝකේ දවසෙන් දවස වැඩි වෙනවා මිසක්. එම නිසා අපෙන් ඉල්ලා පුන ඉල්ලා සිටින්නේ ඒ වෛද්‍ය මහත්වරුන් මහත්මයන් දුරස්ත භාවය ආරක්ෂා කරගන්න සහ මුඛ ආවරණය පළඳින්න කියන එක. එම නිසා ඔබ ඉන්න තැනම ඉන්න. එහෙම නැත්නම් පිටිපස්සට වෙන්නේ ඉන්න අය චතුරස්‍රයේ ඉතුරු කොටසට විසිරලා ඉන්න. මොකද වටේම යන නිසා මේ ඉස්සරහට රොක් වෙන්නේ නැතුව අර වටේම යනවා. එම නිසා ඒ පිටිපස්සේ මැද හරියේ ඉන්න අය ඒ චතුරස්‍රයේ පිටිපස්ස කොටසට ගියොත් ඔබට සන්තාන මෑණියන්ගේ ප්‍රතිමාවට ගෞරව කරන්න පුළුවන් ළඟ ඉඳලා. ස්තුතියි. දැන් අපි ආශිර්වාද සඳහා අපේ සිත සතන් සූදානම් කරගනිමු. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. எல்லாம் வல்ல இறைவன் பிதா சுதன்
පරිසුතාවී උංගලේ ආශිර්වාදිපාරාහ. යන්න ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ශාන්තානාමුනිවරයාගේ මැදහත් පිහිටඉල්ලා කියවෙන ලුහුඬු යාඥාවලට අපි සහභාගී වෙමු. සාන්තානාමෑණියනි ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්ගේ මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව. ශාන්තානාමෑණියනි දිව්‍ය කුමාරයන්ගේ අනුශාසිකාවෙනි අපගේ දූ දරුවන් හට මඟ පෙන්වුව මැනව.
ශාන්තානාමෑණියනි පිතෘවර ජෝකිම් තුමන්ගේ ප්‍රිය කාන්තාවෙනි අපගේ දෙමව්පියන් ආශිර්වාද කළ මැනව ශාන්තානාමෑණියනි රාජවංශයේ මිනි කිරුලෙනි දේවදරුකමේ උතුම් බව අපට පහදා දුන මැනව ශාන්තානාමෑණියනි සුරදූතයන්ගේ ආනන්දේනි ස්වර්ගීය බලාපොරොත්තුවෙන් අප පිරෙව්ව මැනව தலைவில் என்னும் கிராமத்தை உமது திருப்பதியாக்கி கொள்ள சித்தமான புனித அன்னம்மாளே உமது நாமத்திற்கு அர்ப்பணம் செய்யப்பட்ட கப்பல் ஒன்று கல்பெட்டிக்கு அண்மையில் உடைய நேரிட்டதால் இத்திருப்பதி உமக்கு தெரிந்து கொள்ளப்பட்ட சுத்தமான புனித அன்னம்மாளே மடக்குன்றிலே மோதியடைந்த அக்கப்பலிலே அவதிப்பட்டு கொண்டிருந்த மாலுமிகளுக்கு அதிலிருந்த உமது திருச்சுருவத்துடனே கரையேற சலுகை வளித்த புனித அன்னம்மாளே எல்லா காலத்திலே அபாயத்துக்குள்ளான அம்மாலுமிகளுக்கு பாதுகாப்பாக இருந்திருப்பதிக்கு வந்து சேர சலுகை அளித்த புனித அன்னம்மாளே සහෝදර සහෝදරයනි ශාන්තානා මුනිවරියට කැපකිරීමේ ආඥාවට අපි දැන් සහභාගී වෙමු. හැකි අය තමන් ඉන්න ස්ථානයේම දනගසා මෙම ආඥාවට භක්තියෙන් සහභාගී වන්න. ශාන්තානා මුනිවරියනි නිර්මල දෙව් මවුන්ගේ මාතාවෙනි ඔබ සිරිපාමුවේ වැඳ වැටි සිටින ඔබ දරුවන් වෙත දයා බැල්මලා වදාළ මැනව අනේ පෙම්බර අම්මා මවක් තම දරුවන් කෙරේ අනුකම්පා සිත් ඇතිව ඔවුන් සනසා ඔවුන්ගේ නෙත් කඳුළු පිස දමා ඔවුන්ට යහපත කර දෙන්නාක් මෙන් ඔබද මෑණියනි
ඔබ දරුවන් වන අප වෙත මාතෘක ප්‍රේමය පෙන්වා වදාරනසේක. පාපය නිසා දෙවියන් වහන්සේගෙන් නැතුවන්ටද වැරදි මත වැළඳගෙන සත්‍ය සභාවෙන් වෙනස් වූවන්ටද ඔබ ධෛර්යයත් ආලෝකයත් ලබා දෙනසේක. වැරදි හැඟීම් නිසා බේද වූ පවුල් වෙත ඔබ හොඳ හිතත් සමාදානයත් ළඟා කර දෙනසේක. අප සියල්ලන්ටම සැනසීමත් සහනයත් ලබා දෙන පෙම්බර අම්මා ඔබ නොවේද? අනේ පෙම්බර මෑණියනි, මෙම සිද්ධාස්ථානයෙන් පිට වී යන්නට පෙර අප පව් අත්හැර ජීවත් වීමට වරම් දුන මැනව. ලෙඩ දුක් වලින් හා කරදර හිරිහැර වලින් අපට නිවාරණය දුන මැනව. අපටත් අප පවුල් වලටත් අප දේශයටත් සමාදානය හා සමෘද්ධිය දානය කළ මැනව. අනේ පෙම්බර මෑණියනි, මෙම පූජා භූමියට බැතිසිතින් පැමිණ සිටින සියල්ලන්ටම ඔබ පිහිට වූ මැනව. අපගේ ජීවිතය අවසානයේදී ඔබ සිරිකුසේ ඵලයවන මරියතුමියගේ දේව පුත්‍රයාණන්ගේද දර්ශනය අපට ලබා දුන මැනව. தலைவில்லு புனித சந்தானார் நாயகி யாத்திரிகளை ஒப்புக் கொடுக்கும் சபம். சந்தானார் நாயகியே, பரலோக பூலோகராக்கினியின் தாயாரே, தலைவில்லு என்னும் கிராமத்தை உமது திருப்பதியாக்கி அதில் குடிகொண்டிருக்க சித்தமானீரே. அம்மா தாயே, உமது அடைக்கலத்தை தேடி உமது திருப்பாத சந்ததியை நாடி வந்து உம்மை நோக்கி அழைக்கும் எமது குரலுக்கு செவி சாய்த்திரளும். உமது திருக்கண் பார்வையை எங்கள் மேல் திருப்பியருளும். இரக்கத்தின் மாதாவே, துன்பப்படுவர்களின் சகாயமே, பல இன்னல்கள் கஷ்டங்களில் மத்தியிலும் உமது திருத்தலத்தை நாங்கள் வந்தடையும் இந்த புனித திருத்தலத்திலே நீர் அருளும் சகல ஆன்மீக கொடைகளையும் நாங்கள் பெற்று மகளவும் எங்களை இப்புண்ணிய பூமிக்கு அழைத்தமைக்காக உமக்கு நன்றி கூறுகின்றோம். அம்மா தாயே, தஞ்சமென தேடி வந்தவர்களை ஆதரிக்கும் அன்னை அவளே, எங்கள் துன்ப துயரங்களை நீக்கியருளும், நோய் நொடிகளை குணமாக்கியருளும். உம்மிடம் ஆறுதலும்
உலாமதியும் தேடி வந்த எங்களை தேற்றியருளும். உலகமாகையானது எங்களை அலைக்கழிக்க முயலும் பொழுது எங்களுக்கு துணையாக வந்து எங்களை காத்தருளும். இலங்கை வாழ் மக்கள் அனைவரும் உண்மையான சமாதானத்தை சுவைக்க நம் நாட்டு தலைவர்களை வழிநடத்தியருளும். நேர்மையும் சகோதர அன்பும் எமது நாட்டில் வளரச் செய்தருளும். எங்கள் அன்பார்ந்த அம்மா, இறுதியாக நாங்கள் இறை தந்தையின் விருப்பத்தின்படி வாழ்ந்து அவரின் அரசை உலகெங்கும் பறைசாற்றி ஒரு நாளும் ஓடு இறை அரசிலே மகிமையை புகழ எங்களுக்காக இறைவனிடம் பரிந்து பேசும் தாயே. ஆமென்.
පරිශුද්ධෝ ආනාමුනිශ්වරියනි ජේසුස් ස්වාමි දරුවන් ඉදිරියේ පාපී වූ අපෝ දේශා යාඥා කළ මැනව සන්තානා මෑණියනි දෙව්මව්ගේ මාතෘණි ජේසුස් වහන්සේ වෙතේ අප නිසා යාඥා වේ. ශාන්ත ආනා මුනිශ්වරිය දේව මාතාවන්ගේ මරියමවගේ මව. නමට ස්ථාපිත වුණු තලවිල ශාන්තානා සිද්ධස්ථානයේ 258 වෙනි වාර්ෂික මංගල්‍යයටයි ඔබ එකතුනේ. සිරස ටීවී ශක්ති ටීවී සමග සුබවදන නාලිකාව මේ සඳහා ආවරණයෙන් එකතු වුණා. ශාන්තානා මුනිශ්වරයගේ මැදහත්කමින් ජේසුස් වහන්සේ තුලින් දෙව්මෑණියන්ගේ ආශිර්වාදය තුල දෙවියන් වහන්සේගේ ආදරේ ප්‍රේමය ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.